නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනෝ නෝ පරතෝ දහේත පුස්සන්ති භස්සා උපධින් පටිච්ච නිරූපධින් කේන පුස්සෙයුං භස්සාති. ගෞරවනීය හතරලියද්දී රතනසාර ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මීට වසර 3කට පෙර අපවත් වෙන්නට යෙදුන වයස අවුරුදු 81ක් ආයු වළඳා අපවත් වුණ මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති මාස්පත බෝධි පූජාව නිර්මාතෘවර අතිපූජ්‍ය කෝන්වැවේ සිරිරතන මහා ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීම කියන කාරණා මුල් කරගෙන තමයි අද මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සිද්ධ කරන්නට දෙන්නේ. පින්වතුනි, ධර්ම දානයක් තුලින් සිද්ධ වෙන්නට ඕනේ කාරණාව තමයි අපේ ජීවිතයේ සැනසෙන එක. කෙලෙස් ඇවිස්සෙන්නේ නැති, කෙලෙස් සංසිඳවල ආධ්‍යාත්මික ජීවිතේ සතුටින් වාසය කරන්න, ඒ වගේම බුදුරන් වහන්සේගේ සැබෑ ධර්මයේ තුලින් සංසාරයෙන්ම නිදහස් වෙන්නට උපකාර වන දෙයක් තමයි ධර්ම දානයක් කියලා කියන්නේ. එතකොට මේ ධර්මයේ තුලින් සිද්ධ වෙන්නට ඕන නැත්නම් ආධ්‍යාත්මයේ දියුණු වෙන්නට ඕනේ. ආධ්‍යාත්මයක් දියුණු වෙන්නේ නැති තැනදී අපට ඒක ධර්මයක් කියලා කියන්න බෑ. ඒ නිසා මම ඔබට අද පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි වර්තමාන සමාජයේ තුල මුහුණ පාණ්ඩ තියෙන කටයුතුත් එක්ක හිත් දූෂ්‍ය වෙලා තියෙනවා. මිනිස්යන්ගේ හිත් දූෂ්‍ය වෙලා. මෙන්න මේ දූෂ්‍ය උනේ ඇයි? කුමක් නිසාද හිත දූෂ්‍ය වුනේ? එහෙනම් අපි කොහොමද හිත පිරිසිදු කරගන්නේ? හිත පිරිසිදු කරගෙන සැබෑවටම ආධ්‍යාත්මයේ සැනසෙල්ලක් ඇති කරගන්නේ කොහොමද? මෙන්න මේ කාරණාව මම අද ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, මේ ලෝකේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම අද මිනිස්සු මහා දුකකටපත් වෙලා, මහා පීඩාවකටපත් වෙලා, මානසික ආශ්වාසිත සැනසෙල්ලක් නැති භාවයකටපත් වෙලා මොනවද හොයමින් ජීවිතය ගත කරනවා. අපේ ජීවිතේ අපි හැම වෙලෙම දකින කාරණාව තමයි මේ සංසාරේ පැවැත්මක් අපි තුල තියෙනවා කියලා දකින්නේ නැතුව ලැබුණ ජීවිතේ කොහොම හරි ගැට ගහගෙන සැපවත් වෙලා ඒ සැපසේ ජීවත් වෙන්න ඕනේ කියන හැඟීමක් එක තමයි ජීවිතයේ තියෙන්නේ. ඔන්න ඔය නිසා තමයි අද අපට ලොකු අරුබුද වලට මුහුණ පාන්න වෙලා තියෙන්නේ. මම ඔබට පුංචි කාරණාවක් කියන්නම්. ඔබ කවුරු හරි ගෙදර තියෙන හතරන් මැණික් වගේ දෙයක් වැසිකිළියක නැත්නම් ලිපාසේ නැත්නම් කසල ගොඩක වගේ තැනක දානවද? එහෙම දාන්නේ නැහැ නේ කවුරු. ඒක දාන්නේ කොහෙද? හොඳ අල්මාරියක, කබඩ් එකක ආරක්ෂා සහ ඒකට රැකවරණයේ තියෙන තැනක තමයි ඒක තැම්පත් කරන්නේ. කවුරු හරි දානවද අසූචි, එහෙම නැත්නම් මොනවා හරි රොඩු අහක දාන දේවල් කබඩ් එකක, අල්මාරියක එහෙම කවුරු හරි දානවද? එහෙම දාන්නේ නැහැ නේ. ඒව කොහෙටද දාන්නේ? ඒව දාන්නේ කසල ගොඩකටනේ, අහක යන තැනකට. දැන් මම ඔබට කිව්ව කාරණාවෙදි තේරුණාද? වටිනා දේ තියන්නේ වටිනා සුරක්ෂිත තැනකනේ.
වටින්නේ නැති අහක දේවල්, දූෂ්‍ය දේවල්, අපිරිසුදු දේවල් තියන්නේ අපිරිසුදු තැනකනේ. එහෙමනේ තියෙන්නේ. ලෝකේ ධාතු ස්වභාවය තියෙන්නේ මේ විදිහට. ලෝකේ ස්වභාවය තියෙන්නේ මේ විදිහට. වටිනා දේවල් තියෙනවා වටින තැනක, දූෂ්‍ය දේවල්, අපිරිසුදු දේවල් එකතු වෙනවා අපිරිසුදු තැනක. මේ මුළු ලෝකෙම ගත්තාම ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගත්තාම මිනිස්යන්ගේ ජීවිතේ දැන් ප්‍රධාන වන්නේ හිත නේද? කය නෙමෙයිනේ. ඕනම කෙනෙක් දන්නවනේ අපි හිතන දේත් එක්කනේ මේ සියල්ලක්ම වෙන්නේ. සමස්තයක් වශයෙන් ගත්තාම මේ ලෝකෙ මිනිස්සු හිතේ තරහෙන්, ඊර්ෂියාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, අනුන්ගේ අඩු හොයමින්, ඊළඟට අනුන්ගේ වැරදි හොයමින්, ඊළඟට ඉවසීමක් නැතුව මෙහිම ගත කරන අයද වැඩිපුරම ඉන්නේ හොඳට ඉවසීමෙන් යුක්තව අනිත් අයට තරහක් ගැටීමක් ඇති වෙන්නේ නැතුව මෛත්‍රී සහගතව කිසි කෙනෙකුගේ අඩුපාඩුවක් කරද්දක් දකින්න නැතුව ආධ්‍යාත්මීය සැනසෙල්ලෙන් වාසය කරන මිනිස්සුද ලෝකේ වැඩි අනිත් අයද අනිත් අය නේද? ඒ කියන්නේ අරහෙම අය ඕනනම් කෝටි 700න් 1000ක් විතරනේ. එච්චරටම අඩුයි නේද? හැමෝගෙම ගතිය මොකද්ද? සමස්තයක් වශයෙන් ගත්තාම කාගේ හරි වැරද්දක් දැක්කහම ඒක හොයනවා. ඒක හොයන. දැන් අනුන්ගේ වැරද්දක් දැක්කහම අපේ හිතේ හටගන්නේ ගැටීමක්ද නැද්ද? ගැටීමන්නේ. තව කෙනෙක්ගේ වැරද්දක් අඩුපාඩුවක් දැක්කොත් අපේ හිතේ හටගන්නේ තරහ. තරහ කියන එක පිරිසුදු දෙයක්ද අපිරිසුදු දෙයක්ද? අපිරිසුදුයි. ඊර්ෂියාව ඊළඟට ওই විදිහට දැන් මම අර කියපු ඔක්කොම ගත්තාම ඒවා මොනවද ජීවිතේ? අපිරිසුදුයි. දැන් එතකොට සමස්තයක් වශයෙන් ලෝකයේ මිනිස්සුන්ගේ හිත පිරිසිදුයිද අපිරිසිදුයිද? සමස්තයක් වශයෙන් ගත්තාම අපිරිසිදුයි නේද? දැන් අපිරිසුදු දේවල් වල තියෙන්නට ඕන නැත්නම් අපිරිසුදු පරිසරයක්ද පිරිසිදු පරිසරයක්ද? අපිරිසුදු දේවල් වලට තියෙන්නට ඕන නැත්නම් අපිරිසුදු පරිසරයක් නේද? මම අර කලින් පැහැදිලි කරේ. අසුචි වගේ දේවල් කබඩ් එක දාන්නේ නැහැනේ නේද? එහෙනම් මිනිස්සුන්ගේ හිත දූෂ්‍යයි නම් මිනිස්සුන්ගේ හිත අපිරිසිදුයි නම් එතකොට ඒ මිනිස්සුන්ට තිබිය යුතු පරිසරය කොයි වගේ එකක්ද? අපිරිසිදු එකක් නේද? ඒ කියන්නේ මේ මිනිස්සුන්ට කරදර, පීඩා, ප්‍රශ්න, අර්බුද එන පරිසරයක්ම තියෙන්නට ඕනේ. එහෙම හිත තියෙන සමාජයකට කරදර, ප්‍රශ්න, අර්බුද නැති පරිසරයක් ගොඩනගෙයිද? ගොඩනගින්නේ නෑ. අපි අද මොකද්ද කරන්න උත්සාහ කරන්නේ? හිත අපිරිසිදුව තියාගෙන පරිසරය, සමාජය පිරිසිදු කරන්න උත්සාහ කරනවනේ. ඒක නෙමෙයිද කරන්නේ? ඒක කවදාවත් වෙන්නේ නෑ. හොඳට තේරුම් ගන්න. ඒක කවදාවත් වෙන්නේ නෑ. අපි හිතයි මේ යුද්ධ කෝලහල නැතුව, ආර්ථික අර්බුද නැතුව, මේ ප්‍රශ්න නැතුව අපට ජීවත් වෙන්න හොඳ පරිසරයක් සකස් වෙයි. කවදාවත් වෙන්නේ කිසි දවසක වෙන්නේ. ඇයි වෙන්නේ නැත්තේ? මිනිස්සුන්ගේ හිත අපිරිසිදුයි. එහෙනම් කොහොම වුණොත් එහෙම පරිසරයක් සකස් වෙයිද? සමස්තයක් වශයෙන් සමාජයේම මිනිස්සුන්ගේ හිත පිරිසිදු වෙන්නට ඕනේ. දැන් බලන්න අද මාධ්‍යයකට ගියොත් සමාජ මාධ්‍යයකට ගියොත් මොනවද තියෙන්නේ? ಗುಣ වටිනා දේවල්, හිත නිවෙන දේවල්, එහෙම දේවල් තියෙනවද? නෑ. හැමදැනම තියෙන්නේ මොකද්ද? තරහ උස්සන, අනුන්ගේ අඩු හොයා තරහ උස්සනව නේද? දැන් ඔබ මාධ්‍ය බලන්න මොනවා හරි ඕනම මාධ්‍යයි. සමාජ මාධ්‍ය හරි, සාමාන්‍ය රූපවාහිනී ගුවන් විදුලි හරි, පත්තරයක් හරි මොනවද තියෙන්නේ? අනුන්ගේ අඩු හොයා අනුන්ගේ අඩු පෙන්න අපේ තරහ උස්සනවා. දැන් සමාජයක් වශයෙන් ඔබ බලනකොට ඒ සමාජයේ මිනිස්සුන්ගේ හිත දූෂ්‍යයිනේ. ඉතින් කොහොමද මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න නැතුව තියෙන්නේ? කොහොමද මිනිස්සුන්ට සමාජීය ප්‍රශ්න නැතුව තියෙන්නේ? කොහොමද මිනිස්සුන්ට යුද කෝලහල ප්‍රශ්න නැතුව තියෙන්නේ? එහෙම වෙන්නේ නැහැ. දැන් මේ මාධ්‍ය මේ හැම එකකින්ම කරන්නේ මොකද්ද? හැම තැනින්ම කරන්නේ පින්වතුනි හරියට මේ වගේ දෙයක්. අනුන්ගේ අසුචි ගොඩක් අරග ළඟට ගිහිල්ලා ඒක කුරුරුග කරනවා ඉරට්ටකින් අම්මෝ මේකේ ගඳ. දැන් අසුචි ගඳයි නේද? දැන් අසුචි ගඳයි කියලා ඉමින්න ඕනද? ඕනේ නේද? අසුචි ගොඩක් ළඟට ගිහිල්ලා ඒක හාර අම්මෝ මේකේ තියෙන ගඳ. එහෙම જાතියක් නේ.
දැන් අපට ජනමාධ්‍යෙන් ඒ වගේ වැරදි ඇහෙනකොට මොකද අපි කරන්නේ? ඒ අසුචි කොට හාර හොයනව නේද? ඒක නිමෙද කරන්නේ? ඒකනේ කරන්නේ. ඉතින් ගඳයිද? ඉතින් අසුචි නම් ඒක නොබලා හිටියා නම් ඉවරනේ. ඒක අහකට දාලා හිටියා නම් ඉවරනේ. මොකටද අපි ඒක හොයන්නේ? අද පින්වතුනි වෙලා තියෙන්නේ ඕනෝක. එහෙනම් අපට සමාජය වෙනස් කරන්න මොකක් වෙනස් කරන්න වෙයිද? අපේ හිත් වෙනස් වෙන්නට ඕනේ. අපේ හිත් වෙනස් වෙන්නේ නැතුව මේ සමාජයක් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අපේ හිත ගුණවත් වෙන්නට ඕනේ. අඩුම තරමින් බෞද්ධ සමාජයක අයවත් එහෙම වෙන්නට ඕනේ නේ. එහෙම වෙනවද? කාටද රූපවාහිනියක්, ගුවන් විදුලියක්, පත්තරයක්, සමාජ මාධ්‍යයක් බැලුවට පස්සේ තරහක් ඇති නොවේ? ඒ අනුන්ගේ අසුචිනේ බලන්නේ නැද්ද? ඒක බලමින් තරහින් ගැටෙමින් ඉන්නවා. මෙවැනි සමාජයකට කවදාවත් පින්වතුනි ගොඩ එන්න බෑ. මුළු ලෝකෙටම ගොඩ එන්න බෑ. යම් කිසි දවසක අපි ಗುಣධර්ම පුරුදු කරන්න ගත්තද අන්න එදාටයි ඒ කියන්නේ අනුන්ගේ අඩු හොයන්නේ නැතුව අපි සැබෑවටම අපේ ප්‍රශ්නේ හොයන්න ගත්තා නම් දැන් මෙතන මොකක්ද දන්නවද වෙන්නේ? අපි මේ ඇත්ත දකින්න නැති නිසා මේ ප්‍රශ්නේ වෙන්නේ. අපි අනුන්ගේ අඩුවක් දකිනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි තුන් වෙන කෙනෙක් වැරදි කරනවා කියලා. වෙන කෙනෙක් කරන වැරද්දක් තියෙද්දී අපේ හිතේ මොකක්ද ඇති වෙන්නේ? ගැටීමන්නේ. තව කවුරු වැරදි කරනවා නම් අපේ හිතේ ඇති වෙන්නේ මොනවද? ගැටීම. ඒ ගැටීමෙන් ඇති වෙන අකුසලයේ වැරදි කරපු කෙනාට තියෙන අපටද? අපටනේ. ඉතින් අපි හරි මෝඩ જાතියන්නේ. අනුන් කරන වැරද්දකට තමන්ගෙන් පලි ගන්නවා. කාගෙන්ද පලි ගන්නෙ? තමන්ගේ. දැන් ඒ ගැටීම ඒ දේශයේ මුල් කරගෙන අපට ලැබෙන්නේ දුක ලැබෙන විපාකද සකස්නේ සැප ලැබෙන විපාකද? දුක ලැබෙන. ඉතින් හරි පුදුම පිරිසක් නේ ඉන්නේ ලෝකේ. අනුන් කරන වැරදි ඔස්සේ තමන්ගෙන් පලි ගන්නවා. ඇයි මෙහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ පින්වතුනි මේ ජීවිතේ ඇත්ත හොයන්නේ නැති නිසා. ජීවිතේ සත්‍ය හොයන්නේ නැති නිසා. මොකද්ද මේ ජීවිතයේ සත්‍ය? මම පොඩ්ඩක් ඔබට තේරෙන විදිහට ටිකක් කියලා දෙන්නම්. මොකද්ද මේ ජීවිතයේ සත්‍ය? දැන් මේ බාහිරින් අපට දුකක් එනවා කියන්නේ, ප්‍රශ්නයක් එනවා කියන්නේ, අපට හරියට ආර්ථිකව සමාජීය පසුබිමක් නැහැ කියන්නේ, යුද කෝලාහල හරි මොනවා හරි තියෙනවා කියන්නේ. අපට ප්‍රියමනාප රූප පේන්නේ නැති වෙන වැඩක් වෙන්නේ නේ. අපි කැමති සද්ධාහන්න බැරි වෙන වැඩක් වෙනවා නේ. අපි කැමති හොඳ සුවඳ ආග්‍රහණය කරන්න බැරි වෙන වැඩක් වෙනවා නේද? අපි කැමති රස ලබන්න බැරි වෙන වැඩක් වෙනවා නේද? අපි කැමති පහස ලබන්න බැරි වෙන වැඩක් වෙනවා නේ. දැන් බාහිර සමාජයේ අරුබුදයක් කියන්නේ අපේ තුලින් මොකද්ද ප්‍රශ්නේ? අපට පංචකාමයන් ලබන්න බැරි වෙනවා. ඔක නෙවෙන්නේ. ඒ කියන්නේ අපි හිතන විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංචකාමයන් ලබන්න බැරි වෙලා අපි හිතන විදිහට. ඕක ඇත්තම ප්‍රශ්නේ ඕක නෙමෙයි. හොඳට හිතලා බලන්න. අපි කැමති රූප දකින් අපි කැමති විදියට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ලබන්න තියෙනවා නම් ඒක නොවෙනකොට බාහිර සමාජයේ ප්‍රශ්නයක් නේ. ඒක වෙනවා නම් හොඳයිනේ. දැන් එතකොට පංචකාමයන් මුල් කරගෙන අපේ හිතේ අපට පංචකාමයන් නොලැබීම නිසා දේශය ඇවිස්සෙනවා. ඒක පින්වතුනි මහා නින්දිත වැඩක්. පංචකාමය කියලා කියන්නේ හරියට මේ වගේ දෙයක්. කුෂ්ඨයක් හැදිච්ච කෙනෙක්. කුෂ්ඨයේ කසනව නේද? කුෂ්ඨයක් හැදුනහම දැන් එයා කසනකොට කුෂ්ඨයේ කසනවා හොඳට. දැන් සතුටු වෙන්නේ. ඒ කියන්නේ අර අසහනිය නේ. දැන් කුෂ්ඨයේ කහලා ඉවරනම මොකද වෙන්නේ? තිබුණ කුෂ්ඨයේ හොඳ වෙලාද වැඩි වෙලාද? වැඩි වෙලා. ආයෙත් කහනකොට සැපයිනේ. ඊටකොට ආයෙ මොකද වෙන්නේ? කුෂ්ඨයේ හොඳ වෙලාද අඩු වෙලාද? එන්න වැඩි වෙනවා. හැබැයි සැපක් තියෙනව නේද? බුදුරණවහන්සේ උපමා කරනවා කුෂ්ඨයක් කසමින් ලබන ආස්වාදයේ වගේ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පංචකාමය. මෙන්න මේවා ලබන සැපය. දැන් මේ කුෂ්ඨයක් කසමින් ලබන ආස්වාදය ඕක ලබා ගන්න මොකද අපි කරන්නේ? බාහිර සමාජයේ ප්‍රශ්නයක් කියලා දකිනවා.
දකින්නේ නැද්ද? මේ පහ ලබා ගන්න නෙමෙයිද? මේ පහ ලබා ගන්න බාහිර සමාජයේ ප්‍රශ්නයක්ලු. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? අපට මේ පහ ලබා ගන්න ඕන එකම. අර කුෂ්ඨයේ తాවකාලිකව කසල ලබන ආස්වාදයේ වගේ ලබා ගන්න ඕන එකම. ඒක එක්ක බලන්න හිතලා හොඳට අපේ ජීවිතේ කොච්චර අපි වැරද්දක්ද කරන්නේ කියලා. ඒක හරියට තව එකක් මම කියන්නම්. මීහරකෙක් මඩවලේ ලගින සතුටට නේද? මඩ තවරගෙන මඩවලේ ලගමින් සතුටෙන් නේ ඌ ඉන්නේ නේ. හැබැයි අපි දකිනකොට ඌ මීහරකෙන් නිසා නේද උට සතුට ඒක. මිනිස්සෙන් නම් එහෙම වෙන්නේ නැහැ නේ මීහරකි. මීහරක තමයි මඩ වගුරේ සතුටක් විඳින්නේ. බුදුරන් වහන්සේ පෙන්නනවා මේ මඩ වගුරක් වගේ කාමී. එහෙනම් කාමයේ භුක්ති විඳින්නම අපි කටයුතු කරන තැනදී අපේ ජීවිතේ කොයි වගේ වෙන්නට ඕනද? මීහරක් වගේ නේ. නැද්ද? මීහරක් වගේ. එතකොට බලන්න එහෙනම් ඒක මුල් කරගෙන අපි මේ කාමය ලබන්න තියෙන කැමැත්ත මුල් කරගෙන අපි අරය වැරදි දාන්න නැද්ද අපි බාහිරට ප්‍රශ්නේ? බලන් ගියාම ප්‍රශ්නේ මොකද්ද? අපේ ප්‍රශ්නේ. වෙන කාගවත් නේ ප්‍රශ්නේ. අපේ ප්‍රශ්නේ. අපි ආධ්‍යාත්මය හොයන්නේ නැහැ. අපි ඇතුළත හොයන්නේ නැහැ. අපි මේ පංචකාමයන් ලබන්නම හොයනවා. ඉතින් අපට කැමති විදියට පංචකාම නොලැබෙනකොට ඕම් ප්‍රශ්න. අපි පින්වතුනි ලැබෙන විදිහට ජීවිතේ හුරු කරගන්න පිරිසක් වෙලත් නැහැ. අපට ජීවත් වෙන්න ලැබෙන කාරණාව දැන් බුදුරන් වහන්සේ භික්ෂූන්ට අවවාද දෙනවා. භික්ෂුවක් පැවිදි වුණාම උපසම්පදා වුණාම සීමාවෙදී පැහැදිලි කරනවා භික්ෂුවකට නුඹලාට අයිති මිනිස්සු විසික් කරපු රෙදි කෑලි එකතු කරගන්න මහාන සිවුර. හැබැයි මිනිස්සු දෙනවා නම් පාවිච්චි කරන්න. කොහොමද පාවිච්චි කරන්නේ නැත්තේ? දෙනවා නම්. දැන් අපට සිවුරු නැහැ කියලා කියන්න අයිතියක් තියනවද? නෑ. අයිතිය ඒ කියන්නේ සීමාවෙදිම කියලා දෙනවා. උපසම්පදා වුණ ගමන්ම කියලා දෙනවා. ඔබලාට අයිති මිනිස්සු විසික් කරන රෙදි කෑලි වැඩක් නැහැ නේ කොහොමද නේ? ඒක එකතු කරලා මහාන සිවුර. හැබැයි මිනිස්සු දෙනවා නම් පාවිච්චි කරන්න. දුන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනවද එතකොට? නෑනේ. ඇයි අපට අයිතිය තියෙන්නේ ඒකනේ. ඊළඟට කියනවා උඹලාට අයිතිය තියෙන්නේ ගෙවල් ගානේ හිඟා කාලා ජීවත් වෙන දාන. දුන්නොත් වල ගන්න. දැන් නෑ කියලා ප්‍රශ්නයක් තියෙනවද එතකොට? නෑ. නුඹලාට අයිතිය තියෙන්නේ ගස් යට ඉන්න. හදලා දුන්නොත් පාවිච්චි කරන්න. නුඹලාට අයිතිය තියෙන්නේ පූති මුත්ත බෙහෙසජ්ජේ. පල් වෙච්ච මුත්‍රා එක්ක සකස් කරපු පූති මුත්ත බෙහෙසජ්ජේ. බෙහෙත් මිනිස්සු දුන්නොත් පාවිච්චි කරන්න. දැන් බලන්නකො මේ හිත দমনය කර ගැනීම සඳහා ඊටාම අල්ප යැපීමක් කුරු කරලා තියෙනවානේ. ලැබුණොත් පාවිච්චි කරන්න. හොයන්න දෙයක් නැහැ. දැන් අපේ හිත দমনය කරගන්න එහෙනම් අපි ලැබෙන දෙයකින් දැන් මෙහිම බුදුරන් වහන්සේ වෙනන්නේ මේ විදිහටයි. ඉතින් අපට එහෙනම් ඊටාම අල්ප දෙයකින් අපේ ජීවිතය අපි ගැට ගහගෙන අපි හිත দমনය කරගන්න උත්සාහ කරනවානේ. වටිනවද නැද්ද? අපේ ජීවිතේ ඊළඟ මොහොත ඊළඟ ජීවිතේට අරයි යන්නේ හිතද කයද? හිතනේ. හිතේ දැන් තියෙන ද්වේෂය නම් ඊළඟ ජීවිතේ මොකක් වෙයිද? දුගතියනේ. දැන් අපි සමාජයේ ගොදුරක් බවට පත් වෙලා. සමාජයේ ගොදුරක් බවට පත් වෙලා දැන් මොකද වෙන්නේ? හිතේ ද්වේෂය. ඉතින් ඊළඟ ජීවිතේ මොකක් වෙයිද? ඊළඟ ජීවිතේ දුගතියට යනවා. ඔබ කාට හරි කියන්න පුළුවන්ද මම හෙට වෙනකන් ජීවත් වෙනවා කියලා? කවුරු හරි කෙනෙක් කියනවාද කියන්න පුළුවන්? මම අනිවාර්යෙන් හෙට ජීවත් වෙනවා. මෙන්න මේකයි සහතිකේ. මේකයි ඒකට තියෙන අපය ජීවත් වෙනවා කියන එක. කාටද කියන්න පුළුවන්? බෑනේ. ඒ කියන්නේ හෙට මැරෙන්න පුළුවන් කියන එකනේ. ඉතින් හෙට මැරෙන්න පුළුවන් නම් අපි මොකද්ද මේ හොයන්නේ? හෙට මැරෙන්න පුළුවන් නම් ඇත්ත හෙට මැරෙන්න පුළුවන් කියන එක නේද? අපි මොනවද එනම් හොයන්නේ? අපි මොකටද බාහිර සමාජයක ගැටෙන්නේ? ඒක අඥානකම නෙමෙයිද? අපි හිතන්නකෝ අපේ ජීවිතය පිළිබඳ. මේක පින්වතුනි හරියට කොයි වගේද දන්නවද? අපි දුවනවා දිවිල්ලා. හැබැයි දිනුම් කනුවක් නැහැ. හති දාලා
වෙහෙසිලා මැරිලා වැටෙනවා. එච්චරයි වෙන්නේ. ඔක නෙමෙයි තියෙන්නේ. කොයි වෙලේ මැරිලා වැටෙයිද දන්නේ නැහැ. අන්න එවැනි ජීවිතයක් තියෙනවා. ඉතින් හිත මැරෙනවා නම් දැන් අපි රූප ශබ්ද ගන්ධ රස පහස ලබන්න බාහිර ප්‍රශ්නයක් එක්ක ඇඟිල්ල දික් කර කර හිටියොත් හරියයිද? හරියන්නේ නැහනේ. ඊළඟ ජීවිතේ කොහෙද යන්නේ? ඊළඟ ජීවිතයේ දුගතියන යන්නේ. බුදුරයන් වහන්සේ පෙන්වලා දෙන්නේ පින්වතුනි හිතක් দমনය කරන්නටනේ. කයක් රැක ගන්න නෙමෙයි. දැන් අපිට මේ සමාජ අරුබුද මොන දීලා තියෙන්නේ කයක් රැක ගන්නද හිතක් රැක ගන්නද? කයක් අපේ සමාජයේ අපි දැන් අරුබුදයකට දෙන්නේ කය රැක ගන්න බැරුව නේද? ඒ කියන්නේ අපි එක එක්කිනාට දෝෂාරෝපණය කරලා පීඩා මේ ඔක්කොම විඳින්නේ අපට රූප ශබ්ද ගන්ධ රස පහස ලබන්න තියෙන බැරිකම නිසා නේද? අඩුපාඩු නිසා නේද? හිත රැක ගන්න බැරිකමටද? හිත දූෂණය කරගන්නේ. ඒක හිත දූෂ්‍යයි කරගන්නේ. බුදුරණවහන්සේ කකජූප්ම සූත්‍රයේදී පැහැදිලි කරනවා දෙන්නෙක් ඇවිදිලා කකුල් දෙක ඈත් කරලා කියතකින් දෙපැත්තට ඉරනකොට ඉරණ දෙන්නා කෙරෙහි තරහක් ඇති වෙනවා නම් එයා මගේ ශ්‍රාවකයෝ නෙමෙයි කියනවා ඒ අය. කාටද කියන්නේ? ඇඟ දෙකට කපනකොට කපන දෙන්නා කෙරෙහි ගැටෙනවා නම් එයා මගේ ශ්‍රාවකයෝ නෙමෙයි. දැන් බලන්න එහෙම ශ්‍රාවකයෝ අද ලංකාවේ කියන්නේ එහෙම කවුද ඉන්නේ කියලා? බලන් ගියාම බෞද්ධයි නෑ වගේනේ. ඒ කියන්නේ මේ අඩුම අපේ නියපොත්තක් කැඩෙනකොට කවුරු හරි නියපොත්තක් කැපුවොත් දැන් අපිට දැන් තියෙන්නේ මොකද්ද? ඛණ්ඩ මදි, අරවා මදි මොනවා හරි වෙන ප්‍රශ්න නේද ගැටෙන්නේ? ඒ අය කෙරෙහි. ඇඟ කපද්දි නොගැටී තියෙයිද? ඇඟ දෙකට ඉරද්දි. ඇයි බුදුරණවහන්සේ එවැනි උපමාවක් දෙන්නේ? බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ මොකකටද? හිත දමනය කරගන්න. ඉතින් ඇඟ කපද්දි හිතත් කැපිලානේ. එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජනයක් අරන් තියනවද? අරගෙන නැහැ. ඔන්න බුදුරණවහන්සේ දෙන උපමාව. යම් කිසි කෙනෙක් එයාගේ ඇඟ දෙකට ඉරනකොට ඉරණ දෙන්නා කෙරේ ගැටීමක් එනවා නම් ඒ අය නම් මගේ ශ්‍රාවකයෝ නෙමෙයි කියන. එහෙනම් අද සමස්තයක් වශයෙන් මුළු බෞද්ධ සමාජයේම හොයලා බලන්න එහෙම අය ඉන්නවද කියලා. එතකොට එහෙනම් කෝ බුදුදහමෙන් ප්‍රයෝජන අරගෙන කෝ හිත දමනය කරලා නෑ නෑ. හිතත් දමනය කරලා නෑ බාහිර ප්‍රශ්න ඔස්සේ ඇදීලා ගිහිල්ලා දිනුම් කණුවක් නැති ගමනක් දුවමින් ඉන්නවා. පුදුමාකාර විදිහට මුලාවක්ද නැද්ද? විශාල මුලාවක්. මැරෙන්නේ කොයි වෙලේද දන්නෙත් නෑ. එහෙම තියෙද්දී අපි සමාජ අරුබුදේ ගොදුරක් බවට පත් වෙලා ඉන්නවා. මේක පින්වතුනි తాවකාලික නවාතැන්පලක්. මනුස්ස ලෝකේ කියන්නේ తాවකාලික නවාතැන්පලක්. පොඩි කාලයකට ආවේ අවුරුදු 100ක් විතර උපරිම. ඊට වඩා ඉන්නවද? නෑ ඊට වඩා කවුරුත් ඉන්නේ නෑ. සංසාරයේ ස්වභාවය අවුරුදු කෝටියයිද කෝටි ප්‍රකෝටියයිද කල්ප කෝටියයිද කල්ප කෝටි ප්‍රකෝටියයිද මේ සංසාරේ ගමනේ කාලයක් නෑ. මේ පුංචි කාලයක් මේ සංසාරෙත් එක්ක ගත්තාම මනුස්ස ලෝකේ. දැන් අපි తాවකාලික නවාතැන් පොලකට ගියාම මොන හරි වැඩක් කරන්න. මොන తాවකාලික නවාතැන් පොලකට යනවා කොහේ හරි මොන හරි වැඩක් කරන්න. අපි හිතමුකෝ රුවන්වැලි සෑය වන්දනා කරන්න, දුටුගැමුණු විශ්‍රාම ශාලාවට යනවා කියලා දවසක් ඉඳලා එන්න වන්දනා කරලා එන්න. දැන් අපි යන්නේ අර්ථේ වන්දනා කරලා ඉන්නනේ යන්නේ. ඔන්න අපි ගිහිලා කියනවා එතන අයිතිකාරයට මේ ටැප් එක මෙතන දාලා හරියන්නේ නැහැ. මේක වෙනස් කරන්න. මේ ටයිල් මෙතෙන්ට හරියන්නේ නැහැ. මේ ටයිල් අයින් කරන්න. මෙතන මෙහෙම කුස්සියක් තියලා හරියන්නේ නැහැ. මේක වෙනස් කරන්න. කොහොම කියනවද? නෑ නේද? අයි මොකද කරන්නේ? අපි එතෙන්ද ගිහිල්ලා එතන තියෙන විදිහට ඉඳලා අපේ කටයුත්ත කරන් එනවනේ. එහෙම නේද කරන්නේ? తాවකාලික නවාතැන් පොලකට ගියාම එහෙම. මනුස්ස ලෝකයට ආවම తాවකාලික නවාතැන් පොලක් ඇටියෙට. මනුස්සයා කියලා කියන්නේ මනුස්ස ලෝකෙට කෙනෙක් ආවම වැඩගත්කම තමයි මනුස්සයා කියන්නේ මොන જાතියයිද? මනස උසස් જાතියක්. මනස උසස් මිනිස්සු මනසයි දියුණු කරන්නේ. මනුස්ස ලෝකයට ආව කෙනෙකුට මනස දියුණු කරන්න පුළුවන්. මනස දියුණු කර ගැනීමට උපකාර වෙන විදිහට తాවකාලික නවාතැන් පොලකට ඇවිදින්න. දැන් මොකද කරන්නේ? අනේ ඔහොම හරියන්නේ මෙහෙම හරියන්නේ බාහිර වෙනස් කරන්න දඟලනවද නැද්ද? දඟලනවනේ. ඉතින් తాවකාලික නවාතැන් පොලක අපිට වෙනස් කරන්න ඕනේද? අවශ්‍යතාවයක් නැහැ. අපි කල යුත්තේ මොකද්ද? මේ
අවස්ථාවෙන් හිත දියුණු කරගන්න උත්සාහ කරන්නට ඕන. වෙන දෙයක් නෙමෙයි කරන්නට ඕන. කවුද හිත දියුණු කරන්න කියලා දෙන්නේ? හැමෝම කියලා දෙන්නේ මොකද්ද? අඩු කාමයන් ලබන්න හොඳ පැත්තකුයි වැරදි විදියට යමක් ලැබෙනකොට ගැටෙන එකයි. ඕක නෙමෙයි සමාජයේ මේ උසි ගන්නවනේ. ඉතින් මෙහිම සමාජයක් එක්ක කොහොමද අපි එකට බෞද්ධ සමාජයක් කියලා කියන්නේ? දැන් මම ඔබට මුලින්ම පැහැදිලි කරා බුදුරන් වහන්සේ මේ ඇඟක් හදන්න කියලා දෙන කෙනෙක් උත්මයෙක් නෙමෙයි. හිත හදන්න. ඉතින් හිත හදන විදිහේ හිත සංවර කරන විදිහේ වැඩපිළිවෙලක් නැත්තම් මොනවා හරි රැකගැනීමේ අරගලයක් එක්ක නම් තියෙන්නේ. කෝ එතන බෞද්ධ සමාජයක් නෑ නේද? කිසිදු බෞද්ධ සමාජයක ගතියක් නෑ. ඒ නිසා පින්වතුනි හොඳට හිතන්න මේ බාහිර සමාජයේ කවදාවත් වෙනස් කරන්න දඟලන්නේම අපි බාහිර සමාජයේට අපි ඇඟිල්ලක් දික් කරන්නේ අපි අපේ ජීවිතයේ ඇත්තක් හොයන්නේ නැති නිසා. වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි අපේ ජීවිතේ අපි ඇත්තක් හොයන්නේ නැහැ. අපි අපේ ජීවිතේ ඇත්ත හොයනවා නම් අපට තේරුම් ගන්න පුළුවන් අපේ ජීවිතේ අපි සත්‍ය හොයන්න යමු වුණොත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පහස මෙව්වා ලබන්න තියෙන කැමැත්ත මුල් කරගෙනයි මේ සියලුම අරුමුද. බුදුරන් වහන්සේ මහා දුක්ඛ සූත්‍රයේ පැහැදිලි කරනවා යුද කෝලහල ඊළඟට රජවරු ගහගන්නේ, ගෙදර අය බැනගන්නේ, ඊළඟට දෙමාපියෝ දරුවෝ බැනගන්නේ. මේ සෑම ප්‍රශ්නයක්ම තියෙන්නේ මොකක් නිසාද? කාමයෙන් නිසා. වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. මේ කාමයේ මුල් කරගෙන මේ ලෝකයා පුදුම අරුබුදයක මුහුණ දීලා තියෙනවා. ඒ කාමයේ මුල් කරගෙන අපි අපට රාමුවක් කොටු කරගෙන ඉන්නවා. මේ වගේ දේවල් ලැබුණා නම් හොඳයි. දැන් අපේ රාමුවට විරුද්ධ වෙනවා නම් බාහිර අපට දේශේනේ. අපේ රාමුවට එකග වෙනවා නම් බාහිර සමාජයේ අපට රාගයනේ. ඉතින් මොකද්ද මේ ජීවිතේ? අපේ රාමුවට විරුද්ධ වෙනවා නම් ඒකට අපට දේශය ඇති වෙනවා. අපේ රාමුවට එකග වෙනවා නම් ඒකට රාගය ඇති වෙනවා. මෙච්චරයි ජීවිතේ. කෝ අපි ජීවිතේ අපි ගැන හොයනවා. එහෙනම් අපි බලන්නට ඕනේ මේ අපේ රාමුව මොකද්ද? ඇයි අපි මේව රාමුවක් කොටු කරගන්නේ? ඇයි අපි මේ රාමුවක් කොටු කරගෙන ඉන්නේ? අපේ රාමුවක් කොටු කරගත්ත නිසාමයි පින්වතුනි අපට මෙවැනි ප්‍රශ්න අරුබුද වලට මුහුණ දෙන්න දෙලා තියෙන්නේ. වෙන කිසිදු කාරණාවක් නිසා නෙමෙයි. බාහිර සමාජයේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ අපේ ප්‍රශ්නයක්. අපේ ප්‍රශ්නේ නිරවුල් වුණා නම් කොහොමත් බාහිර අර මම අර කිව්වේ යහපත් තියෙන අයට යහපත් පරිසරයක් හැදෙනවා. අපේ රාමුව පිරිසිදු වුණා නම් අපේ රාමුව නිවැරදි වුණා නම් ඊළඟට අපේ රාමුව අපි ඇත්ත දැක්කම අපේ රාමුව ඉක්මවලා නිවන් දකින්නත් පුළුවන්. ඒතකොට සමාජය පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. මම ඒකට පෙන්නන්නම් ලස්සන කාරණාවක්. මේ බාහිර නෙමෙයි ප්‍රශ්නේ කියන්නේ. දැන් ඔන්න මට මගේ අම්මා දකිනකොට මගේ අම්මා දකිනකොට මට පේන්නේ කවුද? අම්මානේ. අම්මා. තාත්තා දකිනකොට අම්මව තාත්තට පේන්නේ අම්මාද භාර්යාවද? භාර්යාවනේ. අම්මගේ දෙමව්පියන්ට පේන්නේ අම්මද දුවද? දුවනේ. ඉතින් අම්මා නම් බාහිර ඉන්නේ. ඔක්කොටම අම්මා පේන්නේ නැහැ. දැන් පිට ඉන්නේ බාහිර ඉන්නේ අම්මා නම් මටත් අම්මා වෙන්නට ඕනේ. තාත්තටත් අම්මා වෙන්නට ඕනේ. අම්මගේ දෙමව්පියන්ටත් අම්මා වෙන්නට ඕනේ. නෑනේ. අපි එකිනෙකනාගේ රාමුවට අනුව නේද බාහිර අපි මැන්නේ. මගේ රාමුවට අනුව ඉන්නවා අම්මා. තාත්තගේ රාමුවට අනුව ඉන්නවා භාර්යාව. අම්මගේ දෙමව්පියන්ගේ රාමුවට අනුව ඉන්නවා දුව. කාගේ රාමුවට අනුවද? තමන්ගේ රාමුවට අනුව. මුළු ලෝකේ අපේ සමස්තයක් වශයෙන්ම මේ තියෙන්නේ අපේ රාමුවට අනුවයි මේ ලෝකයක අපි එකතු වෙන්නේ. එහෙනම් අපි අපේ රාමුව දිහා බලන්නට වෙනවා. ඉස්සෙල්ලා අපි අපේ රාමුව හොයන්නට ඕනේ. අපේ රාමුව හොයනකොට හම්බ වෙන දේ තමයි, ඒ කියන්නේ එතන සිදුවෙන දේ තමයි අපේ රාමුව වැරද්දයි හම්බ වෙන්නේ. දැන් අපේ රාමුව හොයන්නේ නැතුව බාහිර තියෙන අපේ රාමුවට විරුද්ධව බාහිර වෙනස් කරන්න දඟලන දැඟලිල්ල. ඒක හරියට පින්වතුනි ගලාගෙන යන මහා ගංගාවක් අත් දෙකෙන් නවත්තන්න හදනවා වගේ වැඩක්.
විශාල ගංගාවක් ගලාගෙන යනවා. අත් දෙකෙන් නවත්තන්න හදනවා. පුළුවන් වේද? බෑනේ. එහෙම කරන්න බෑ. අපි අපේ රාමුව එක ඉඳලා මේ රාමුවට විරුද්ධ වෙලා තියෙන සමාජය අපි වෙනස් කරන්න හදනවා. වෙනස් කරන්න බෑ. අපි අපේ රාමුව යහපත් කරගත්තොත් බාහිර සමාජي යහපත් වෙනවා. අපේ රාමුව යහපත් කරගත්තොත් බාහිර සමාජي යහපත් වෙනවා. අපේ රාමුව ඉක්මෙව්වොත් සංසාරෙන් නිදහස් වෙනවා. මේ අපේ රාමුව තමයි පින්වතුනි සක්කාය දිට්ඨිය කියන එක. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළලා පෙන්වා දෙන්නේ ඔන්න ඔය සක්කාය දිට්ඨිය දුරු කරන ධර්මයක්. බුදුරන් වහන්සේ නමක් ලෝකෙට පහළලා පෙන්වා දෙන්නේ එවැනි ධර්මයක්. වෙන දෙයක් නෙමෙයි. එහෙනම් අපි ඉස්සල්ලාම අපේ රාමුව තුල අපි දකින විදිහේ වැරද්ද හෙවිය යුතුයිද නැද්ද? වැරද්ද හෙවිය යුතුයි. අපි ඒ තුලින් යහපත් විදියට දකින රාමුවක් ගොඩ නැගුණොත් බාහිර සමාජ යහපත් වෙනවා. දකින රාමුව ඉක්මෙව්වොත් සංසාරෙන් නිදහස් වෙනවා. එච්චරයි වෙන්නේ. ඔන්න ඔය ප්‍රශ්නේ අපි හොයලා බලන්නට ඕනේ. අපේ ජීවිතය පිළිබඳව අපි මේක හිතන්නට ඕනේ. ඇත්ත හොයන්නට ඕනේ. ඔහොම හෙව්වොත් තමයි බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයේ බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් බෑ. හරි මොකේද බුද්ධ ආගම තියෙන්නේ? දැන් තමන් කල්පනා කරලා බලන්න. හිත දමණය කරගෙන හිතේ කෙලෙස් එන්න දෙන්නේ නැතිව හිතත් එක්ක තියෙන යුද්ධයක් කරන්නනේ තියෙන්නේ. එහෙම එකකට උණුසුමක්වත් නැතුව තියෙද්දි මොකක් එක්කද අපි බුදුදහම කියලා අපි අල්ලගන්නේ එතකොට? වෙන්නේ නෑ. ඒ නිසා අපට මේ ඇත්තටම මේ අපට නුවණ තියෙන කෙනෙකුට හිතන්න ඕන පරිසරයක් මේ ගොඩනගලා තියෙන්නේ. හිතන්න ඕන පරිසරයක්. ඇයි මේ ප්‍රශ්න අරපු දෙනකොට මේ ලෝකේ මෝඩය ජනයා කරන්නේ අඬන වැළපෙන ශෝක කරන එකයි යදින ඉල්ලන ප්‍රාර්ථනා කරන එකයි. හැබැයි ඇත්ත හොයන්නේ නැහැ. අන්න බුදුදහමෙන් පෙන්වන ඇත්ත අපට හොයන්න පුළුවන්කමක් ලැබෙනවා මේ අවස්ථාව උපයෝගී කරගෙන. ඒක නිසා උත්සාහ කළ යුත්තේ ඒ කාරණාවට. මම ඔබට කරුණු කිහිපයක් කිව්වා. අපේ කෝණේ ලස්සන වුණොත් බාහිර සමාජයේ ලස්සන වෙනවා. අපේ කෝණේ අයින් වුණොත් සංසාරෙන් නිදහස් වෙනවා. එහෙනම් අපි ওই දෙකම බලමු. ඉස්සර අපේ කෝණේ යහපත් කරගන්න කොහොමද පුළුවන් නේද අපි හරියට කල්පනා කරොත්. ඒ කියන්නේ අපි හිතන විදිය හැම වෙලෙම අපට හිතන්න පුළුවන් බාහිර කෙනෙක් වැරද්දක් කරනකොට ඒක නා මේ කෙලෙස් පිළිබඳ දන්නේ නැහැ. ඒ කියන්නේ යා කෙලෙස් වලට අහු වෙලානේ කරන්නේ. පවු නේද යා? දැන් ඔහොම හිතන්න බෑ. ඒ කියන්නේ කෙලෙස් කියන පිළිබඳව දන්නේ නැති කෙනෙක් වැරද්දක් කරනකොට එයා දන්නේ නැතිකමට නේද කරන්නේ? කෙලෙස් පිළිබඳව දන්නේ නැහැ. එයා පවුනේ. හිතේ අනුකම්පාවක් එන්නේ. හිතේ මෛත්‍රියක් එන්නේ. අනුන්ගේ අඩු හොයන්න යන්නේ නැහැ. අන්න එහෙම වෙනකොට මොකද වෙන්නේ? හිත ලස්සන වෙනවා. හිත ලස්සන වෙනකොට සමාජය ලස්සන වෙනවා. ඇයි? ලස්සන හිත තියෙන්නට ඕන නැත්තේ ලස්සන සමාජයක. පිරිසිදු හිත තියෙන්නට ඕන නැත්තේ පිරිසිදු සමාජයක. ඒ නිසා අපි ඉස්සල්ලාම් කරන්න ඕනේ හිත පිරිසිදු කරගන්න එක. ඊළඟට තමයි අපි උත්සාහ කරන්නට ඕනේ අපේ රාමුව ඉක්මවන්නට. මම ඔබට මාතෘකා කරපු ගාථාව ඉතා ගැඹුරු එකක්. නමුත් මම ඉතාම සරලව ඒ කාරණාව කියලා දෙන්න. අපේ රාමුව ඉක්මවන කාරණාවක් බුදුරන් වහන්සේ පෙන්නන්නේ. ගමේ අරන්නේ සැප දුක් ලැබෙනවා. ගමේ අරන්නේ සුඛ දුක්ඛ පුට්ටු. ගමේ අරන්නේ සැප දුක් හම්බ වෙනවා. දැන් මේ කතාව කියන්නේ භික්ෂූන්ට බයිනවා මේ අන්නේ තීර්ථකයෝ අන්න අය. එතකොට බුදුරන් වහන්සේ ඇවිල්ලා භික්ෂූන් කිව්වට පස්සේ කියනවා බුදුරන් වහන්සේ දේශනා කරනවා ගමෙහි අරන්නේ හැමතැනම සැප දුක දෙකම ලැබෙනවා. නේව අත්තනෝ නෝ පරතෝ දහේත. තමා කියලත් අනුන් කියලත් ගන්න එපා. පුසන්දි පස්සා උපදින් පටිච්ච. මේ විදිහට මේ හම්බ වෙන කාරණාව සැප හරි දුක හරි එක läගගෙන ඉන්නකොට තමයි අන්න ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඔහොම läග ගැනීමක් වෙන්නේ නැත්තම් ප්‍රශ්නේ නෑ. එතකොට අපේ ප්‍රශ්නයක් වෙන්නේ මොකක් එක්කද? අපේ ප්‍රශ්නයක් එන්නේ තමා කියලත් අනුන් කියලත් දෙපැත්තක් අපි බෙදාගත්තා. තමන් දැන් අපට ආවේනික රාමුවක් තියෙනකොට මොකද වෙන්නේ? බාහිර අනුන් නෙමේද? බාහිර අනු. අපට ආවේනික රාමුවට විරුද්ධව යමක් වෙනකොට මොකද වෙන්නේ? දුකයිනේ. අන්න දුක.
අපට ආවේනික රාමුවට ගැළපෙනමක් එනකොට සැප. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? තමන් කියලයි අනුන් කියලයි ලැබිලා අපට ආවේනික රාමුවක් ඇවිදිලා අපි සැප දුක් විඳින්න ඉන්න. ඕක නෙමෙයිද ප්‍රශ්නේ? හොඳට හිතලා බලන්න. ඕකයි ප්‍රශ්නේ. දැන් ඔබ හිතුවද? ඔබ හිතලා බලන්න. හරි. දැන් මොකද්ද මට ආවේනික රාමුව? හරි. දැන් මට ආවේනික රාමුව හොයන්න කලින් ඔබ හිතලා බලන්න ඔබ කවුද කියලා. දැන් ඔබට කොතන හරි දැන් මම ගැන කියන්නම්කෝ. දැන් මම අනුමදස්සි ස්වාමීන් වහන්සේ කියන්නේ කෙස් වලටද? ලොම් වලටද? ඇස් දෙකටද? සිවුරටද? හදවතටද? ඔළුවටද? එහෙම එකකටද කියන්නේ? නෑ. මොකකටද කියන්නේ? එහෙම එකක් හම්බෙලා නෑ. ඒතකොට කවුද මම කියන්නේ? දැන් ඔබ ගැන හොයලා ඔබ කවුද කියලා? තමන් කවුද කියලා? තමන් කවුද කියලා දන්නේ නැතුව රාමුකුත් කොටු කරගෙන බාහිරට වැරද්දකුත් දික් කරනවා. මොකද්ද මේ ජීවිතේ? අපි දන්නේ නැහැ අපි කවුද කියලාවත්. දැන් කවුද තමන් කියන හොඳට හිතලා බලන්න. මම කියන්නේ කවුද? තමන් කියන්නේ කවුද? මොකකටද තමන් කියන්නේ? එහෙම එකක් අපි කාටවත් අල්ලගන්න බැරි වෙලා තියෙනවනේ. එහෙම එකක් අපි කාටවත් අල්ලගන්න බැරි වෙලා අපි මොකද කරන්නේ? අපි මොකද්ද එකක් කොටු කරගෙන මහා ප්‍රශ්නයක ඉන්නවා. ඒක හරියට මෙන්න මේ වගේ වැඩක්. අපිම හිර කූඩුවක් හදාගෙන හොඳ සවිශක්ති හිර කූඩුවක් හදාගෙන අපි මේක ඇතුළට ගිහිල්ලා අපිම හිර කූඩුව ලොක් කරලා ගලවන්න බැරි වෙන්න ලොක් කරලා යතුරත් විසික් කරලම දානවා ආය කාටවත් හොයාගන්න බැරි වෙන්න. දැන් මොකද කරන්නේ? හිර කූඩුවෙන් පයින්න හදනවා. මොකද දැන් කරන්නේ? අනේ මට මේකෙන් ගැලවෙන්න විදියක් නැහැ. අනේ මට මේකෙන් අයින් වෙන්න විදියක් නැහැ. ඔන්න ඔය වගේ වැඩක් කරන්නේ. අපිම හිර කූඩුව හොඳ ශක්තිමත්ව හදාගෙන අපි මේකට ගිහිල්ලා අපිම ලොක් කරලා අපිම අතර විසික් කරලා අපිම එළියට එන්න හොයනවා. අපි හිර කූඩුව හදාගත්තේ නැත්නම් ඉවරයි නේද වැඩි. අපිම රාමුවක් කොටු කරගෙන අපිම ඒක ඇත්තයි කියලා පිළි අරගෙන අපිම ඒකට විරුද්ධයි කියලා අනිත්‍යව පිළි අරගෙන අපිම දැන් ඒකට විසඳුමක් හොයනවා. නැද්ද? අපිම රාමුවක් ගොඩනගාගෙන අපි මේක ඇත්තයි කියලා හිතාගෙන ඒකට විරුද්ධ යම් කිසි දෙයක් එනකොට දැන් ඒකට විසඳුමක් හොයනවා. ඕකට විසඳුමක් හොයන්න දෙයක් නැහැ. අපේ රාමුව ඇතිකුනේ නැත්තම්. අපේ රාමුව ඉක්මුණා නම් ඔය ප්‍රශ්න නෑනේ මොකක්වත්. මේ අපේ රාමුව ඉක්ම ගන්න බැරිකමක් තියෙන්නේ. ඒකට අපි ගැන දන්නේ නෑ. අපි කියන්නේ කවුද කියලා දන්නේ නෑ. තමන් කියන්නේ කවුද කියලා දන්නේ නෑ. හොයන්නේ නෑනේ. හොයන්නේ මොකද්ද? හොයන්නේ හැම වෙලෙම හතිදාමින් දුවනවා දිනුම් කනුවන් නැති ගමන මුළු ජීවිතේම කියන්නේ ඔච්චරයි. හැමෝගෙම ජීවිතේ ඔච්චරයි. හැමෝගෙම ජීවිතේ දිනුම් කනුවන් නැති ගමනක් විශාල වේගකින් දුවගෙන යනවා. හතිදාල මරණයටපත් වෙනවා. අපි ගැන හොයන්නේ නෑ. ඔබ අදවත් පටන් ගන්න තමන් ගැන හොයන්න. කවුද තමන් කියන්නේ කියලා. මම ඔබට පුංචි උපකාරයක් කරන්නම්. තමන් ගැන හොයන්න තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒක අවස්ථාවක බද්දවග්ගියේ කුමාරවරු 30 දෙනෙක් හිටියා. ඒ 30 දෙනාට 29 දෙනෙක් භාර්යාවෝ හිටියා. එක්කෙනෙකුට නෑ. කුලියට එක්කෙනෙක් ගත්තා. දැන් මේ බද්දවග්ගියේ කුමාරවරු ටික මේ නාන්න ගියා. නානකොට අර කුමාරිකාවන්ගේ කුමාරවරුන්ගේ ආභරණ ටික ගලවලා දැන් ඔක්කොම නානවා. නානකොට මොකද වුනේ? කුලියට ගත්ත එක්කෙනා ඉන්නවනේ. අර ආභරණ ටික අරන් දිව්වා. ඊළඟට බද්දවග්ගියේ කුමාරවරු කුමාරිකාවන්ට ගෙවල් වලට මේ මාලිගාවලට යන්න කියලා මේ කුමාරවරු අර කාන්තාව හොයාගෙන ගියා. හැබැයි මේ අය එසේ මෙසේ අය නෙමෙයි හොඳ නුවණක් තියෙන පිරිසක්. යනකොට අතරමඟ හිටියා බුදුරජාණන් වහන්සේ. ගහක් මුල. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා මොකද්ද? මේ පැත්තට කාන්තාවක් හිම ගියේ නැද්ද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනා මොකද්ද? තමන් ගැන හෙව්වොත් නරකද? දැන් මේ මොකටද යන්නේ? ආභරණ හොරමං කරන් ගියේ අර මේ කාන්තාව හොයාගෙන. අරක කිව්ව ගමන් මොකද වුනේ? තමන් ගැන නම් හොයන්න තියෙන්නේ. තමන් ගැන හොයන ධර්මයක් කිව්වා. රජමාලිගාවට ගියෙත් නෑ ඔක්කොම මහාන වුණා. ඔක්කොම රහත් වුණා. මහා නුවණක් තියෙන පිරිසක්.
දැන් ඔහොම අපට ඔහොම අවස්ථාවක් නෙමෙයි. අපට පොඩ්ඩක් වෙන පුංචි ප්‍රශ්නයක් තිබුණ නැති නේද? ඇති නේද? දැන් අර මහා අරුබුදයක් තියෙන වෙලේ පොඩි කාරණාවකින් Taman ගැන හොයන්න කිව්ව ගමන් අර ඔක්කොම අතහැරියානේ. දැන් ආවේ මොකටද? මොකද්ද ඒ එකක්වත් නෙමෙයි සැබෑ ප්‍රශ්නේ දැනගන්න පුළුවන් වෙන විදිහටම බුදුරණවහන්සේ යාළගෙන් ප්‍රශ්න ඇහුවා. Taman ගැන හොයන විදියක් කියලා දුන්නා. Taman ගැන හොයන්න පෙළඹෙව්වා. ධර්මයේ කියලා දුන්නා. Tamanගේ කොටු කරගත්ත රාමුව ඉක්ම වුණා. අන්න සංසාරයෙන්ම නිදහස් වුණා. එහෙනම් අපි මේ ප්‍රශ්න ඔස්සේ හොයන්න Taman ගැන. Tamanගේ ජීවිතය ගැන. ජනමාධ්‍ය තුල තියෙන අසුචි ටික අරගෙන ඒවුවා හාර අනේ මේක ගදයි කියලා කියන්න එපා. හැම ජනමාධ්‍යයක් එකක් නෙමෙයි. හැම එකකම ගත්තාම පත්‍රද රූපවාහිනියද ගුවන්විදුලි සමාජ මාධ්‍යද මේ හැම එකක්ම ගත්තාම තියෙන්නේ අසුචි ටික හාර පෙන්නනවා. අපිත් ඒ වාග්‍රහණය කර ගඳයි කියනවා. ඔය වැඩේ කරන්න එපා. හිත හදාගන්න උත්සාහ කරන්න. හිත හදාගන්න උත්සාහ කරමින් මේ තමන්ගේ කොටු වෙච්ච රාමුව මොකද්ද කියලා තමන් ගැන හොයන්න. ඔන්න මම තමන් ගැන හොයන්න පොඩි කාරණාවක් කියලා දෙන්නම්. තමන් කියන්නේ කවුද? දැන් ඔබ මෙතන නේද ඉන්නේ? තමන් ඉන්නවනේ. හරි දැන් මෙතන තමන් කවුද? දැන් ඔන්න ඔබ දැන් මම කියන එක අහගෙන ඉන්නවනේ. ඕකත් එක්ක නේද දැන් ඉන්නේ? තමන් ඉන්නේ ඒකත් එක්කනේ. දැන් මෙතන තමන් කවුද? ඔන්න ඔබට යම් ස්වરૂපයක් හම්බෙලා තියෙනවානේ. ස්වરૂපයක් එක්ක ඉන්නවනේ. නැද්ද? දැන් මේ දැන් ඔන්න ස්වාමීන් වහන්සේ කියන කාරණාව එක ස්වરૂපයක් එක්ක දැන් ඕකත් එක්ක නේද ඔබේ ජීවිතේ තියෙන්නේ. ඒකත් එක්ක විදීමක් තියෙනව නේද ජීවිතේ? ඒකත් එක්ක හඳුනා ගැනීමක් තියෙනව නේද ජීවිතේ? ඒකත් එක්ක දැන ගැනීමක් තියෙනව නේද ජීවිතේ? හිතනව නේද මේ විදිහට? ඕක නෙමෙයි ජීවිතය කියන්නේ. අපි හැම වෙලෙම ජීවත් වෙනවා කියන්නේ ඇහෙන් දකිනකොට, කනෙන් අහනකොට, නාහෙන් ආග්‍රහණය කරනකොට, දිවෙන් රස ලබනකොට, කයෙන් පහස ලබනකොට, මනසින් හිතනකොට මොනවා හරි එක හොඳ හරි නරක හරි ප්‍රණීත හරි සිවුම් හරි මොනවා හරි කාරණාවක් අපට යම් ස්වરૂපයක් හරි කියලා ලං වෙලා අල්ලගෙන ඉන්නවා. යම් හඳුනා ගැනීමක්, යම් විදීමක්, යම් දැන ගැනීමක්, යම් සකස් වීමක්, යම් හිතීමක් හරි කියලා අල්ලගෙන ඉන්නවා. ඕක නෙමෙයි ජීවිතය කියන්නේ. අපි කියන්නේ ඕක නෙමෙයි බලන්න. විදීමක, හඳුනා ගැනීමක, දැන ගැනීමක, සකස් වීමක, හිතීමක නෙමෙයිද අපි ඉන්නේ බලන්න. අපි කියන්නේ ඔච්චරයි තමන් කියන්නේ. දැන් එහෙනම් හොයන්න ඕනේ මේ කරුණු පහ මොකද්ද කියලා. තමන් කියලා කියන්නේ ඕන විදියකට හොයලා බලන්න. අපි මොන විදියට හිතින් හිතුවත් හිතන කාරණාව එක්ක ස්වરૂපයක් හම්බ වෙලා, විදීමක් හම්බ වෙලා, හඳුනා ගැනීමක්, ඊළඟට හිතීමක්, දැන ගැනීමක් මේක මම කියලා අල්ලගෙනම ඉන්නවා. ඒකත් එක්ක කොටු කරගෙන ඒකට විරුද්ධ වෙනකොට ප්‍රශ්න. එහෙනම් අපි කියලා ගත්තේ මම කියලා ගත්තේ ස්වરૂපයකට, හඳුනා ගැනීමකට, විඳීමකට, හිතීමකට, දැන ගැනීමකට මම කියලා ගත්තේ. දැන් අපි හොයන්න ඕනේ මේ පහ මොකද්ද කියලා. ඕකට බුදුරජාණන් වහන්සේ පෙන්නන පංච උපාස්කන්ධය කියලා. ඕකට කියනවා ජීවිතයේ තමන් කියන ජීවිතයේ ස්වභාවය කියලා. තමන් කියන්නේ ඒක. ඔන්න ඕකට උපමා පහක් පෙන්නනවා. ඒ තමයි පෙන්නගුලියක් වගේ කියනවා. දියබුබුලක් වගේ කියනවා. මිරිගුවක් වගේ කියනවා. කෙසෙල් අරටුවක් හොයනවා වගේ කියනවා. මායාවක් වගේ කියනවා. දැන් අපි කවුරු හරි පෙනගුලියක් දැකලා ඒක එක්ක අර්ථවත් කියලා හොයන් ඉන්නවද? නෑ නේ. අපි යම් ස්වરૂපයක් ප්‍රකට වෙනකොට අපි ඒකත් එක්ක අර්ථවත් කියලා ඉන්නවා. මේ තමන් කියලා ගත්ත කාරණාවේ ස්වභාවය. ඒ ස්වરૂපයේ විඳීමේ හඳුනා ගැනීම, මේ දැන ගැනීම, මේ හිතීම මිරිගුවක් වගේ, දියබුබුලක් වගේ, කෙසෙල් අරටුවක් හොයනවා වගේ. කෙසෙල් ගහකින් අරටු හොයනවා. දැන් එහෙම ඊළ මායාවක් දකින්නොත් පුදුම ඇත්තක් නේ. මෙහෙම ඉන්නේ. මෙන්න මේ වගේ ජීවිතයක් තමයි අපි මම වෙලා තියෙන්නේ. ඔය ජීවිතය ඔය විදිහට දකිනකොට අපි මම කියලා උකට හේතු වෙයිද? ඔය විදිහට දකිනකොට මම කියලා හේතු වෙන්නේ නැහැ. අන්න ඒකට කියනවා පින්වතුනි සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහ කියලා. තමන් කොටු කරගත්ත රාමුව ඉක්මවීම කියන්නේ අන්න ඒක. ඒ තමන් කොටු කරගත්ත රාමුව ඉක්මවන්නට නම් අපට මෙන්න මේ කරුණු ටික හොයන්න වෙනවා. මොකද තමන් කියලා හම්බුනේ ඕකනේ. මෙන්න මේක මොකද්ද කියලා හොයන්න පටන් ගන්න වෙනවා. ඒක හොයාගෙන යන්න අපට බුදුරන් වහන්සේගේ ධර්මය ඕන වෙනවා. දැන් මේ මොකටද මම කියලා දෙන්නේ?
තමන්ගේ රාම ඉක්මවල සංසාරයෙන් එතර වෙන්න. මුලින් කියලා දුන්නා අපි ගුණවත් වෙලා සමාජයත් යහපත් කරගන්න විදිය. මේ කියලා දෙන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ තුලින් පෙන්වන තමන්ගේ රාමුව ඉක්මවලා සංසාරයෙන්ම නිදහස් වෙන්න. මෙන්න මේ කරුණු ටික හොයන්නට ඕනේ. හඳුන ගැනීමක්, විඳීමක්, ස්වરૂපයක්, සකස් වීම නැත්නම් හිතීමක් මෙන්න මේක තමයි අපට මම කියලා ලැබිලා තියෙන කාරණාව. අපි මොන විදියකට හරි හිතලා බලන්න. දැන් මගේ රස්සාව හඳුන ගැනීමක් නෙමෙයි. දැන් මගේ බඩගිනීමට හඳුන ගැනීමක් විඳීමක් නෙමෙයි. දැන් මට යන්න ඕනේ. ඒක හඳුන ගැනීමක් විඳීමක් නෙමෙයි. දැන් මේ ඕන එකක් අරන් බලන්නකො මෙහෙම එකක් නෙමෙයිද කියලා. මොන විදිහට කල්පනා කරලා ජීවිතේ එහෙම එකක්. ඉතින් ඔන්න ඔය කරුණු පහ හොයන්න පටන් ගන්න. ඔය කරුණු පහ හොයන්න පටන් ගත්තොත් ඔය කරුණු පහේ තුලම යථාර්ථය තමයි ඇත්තක් හැටියට läග ගන්න බැරි වෙන එක. එතකොට අර තමන් කොටු කරගත්ත රාමු ඉක්ම වෙනවා. අන්න සංසාර නිදහස් වෙනවා. ඒක හරියට හොයාගෙන යනකොට ඔහු ඒ හොයාගෙන යන තැනදී ඒ කාරණා හොයන් යන තැනදී ඔහුට ජීවිතයේ ඇත්ත දකිනකොට ඒ කරපු වැඩේ තියෙන හිස්භාවය පුදුමාකාර විදිහකට දකින්න. ඒ කියන්නේ ජීවත් වුණා කියලා තමන් කොටු කරගත්ත රාමුවේ හිස්භාවය දකිනකොට එයාට පුළුවන්කම ලැබෙනවා ඒ තමන් කොටු කරගත්ත රාමුවෙන් සම්පූර්ණයෙන් ඉක්ම වෙන්න. මෙන්න මේක නම් පුංචි උපමාවක් කියන්න. කතාවක් කියන්න. මෙන්න මේ කාරණාව අපි මේ හරවත් කියලා අල්ලගෙන ඉන්න කාරණාව මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි වඳ කාන්තාවකගේ දරුවෙක් මිරිගුවේ පීනලා නානවා දිහා බලන් ඉන්නවා වගේ වැඩ. මොන වගේ වැඩක්ද? වඳ කාන්තාවකගේ දරුවෙක් මිරිගුවේ පීනලා නානවා දිහා බලන් ඉන්නවා ඒක හරියි කියලා ගන්නවා වගේ වැඩ. දැන් මේ මං කියපු කතාව මොකද්ද තේරුම? තේරුම්න්නේ නැහනේ. මං කියපු කතාවේ තේරුමක් තියෙනවද? වඳ කාන්තාවකගේ දරුවෙක් මිරිගුවක පීනලා නානවා. දැන් වඳ කාන්තාවට දරුවෝ ඉන්නවද? මිනිහුගේ පිළ නාන්න පුළුවන්ද? දැන් අපි ඒක දිහා බලන් ඉන්නේ. ඕකයි අපේ ජීවිතේ. ඔන්න ඔය වගේ නිස්සාර ජීවිතයක දැක්මක් අපිට තියෙනවා. අපි ඔන්න ඕකත් එක්ක අනේ මේ ලෝකේ අරුබුදේ ගොදුරු බවටපත් වෙලා සමාජ අරුබුදේ ගොදුර බවටපත් වෙලා. ඒ නිසා ඒ ගොදුරෙන් ගැලවෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ දහමට යොමු වෙන්න. නැත්තම් පින්වතුනි සමාජයේ නාමිකව බෞද්ධයි අර්ථාන්විතව අබෞද්ධයිනේ. නාමිකවයි බෞද්ධ අර්ථාන්විතව අබෞද්ධයි. අඩුමතරමේ හිත සංවර කරගන්න බැයි නම් අපට බුදුරන් වහන්සේගේ ශාසනයේ උණුසුමක්වත් නැහැ. ඒක නිසා මේ අරුබුදය ඔස්සේවත් උත්සාහ කරන්න තථාගතයන් වහන්සේගේ සැබෑ දහමට යොමු වෙන්න අනුගත වෙන්න සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙන්න. එහෙම වුණොත් අපට සම්පූර්ණයෙන්ම ජීවිතේ ජය ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ සඳහා ඔබට මේ උතුම් ධර්ම කාරණා ටිකත් උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් කරගන්න. අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ මාස්පත පදිංචි සුමනා ගල්ගමුව මහත්මිය හා විහාරස්ථාන මහා සංඝරත්නය විසින් මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. වසර 91ක් ආයු වළඳා මීට වසර 3කට පෙර අපවත්ව දාල මාස්පත ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසු මාස්පත බෝධි පූජාවේ නිර්මාතෘවර අතිපූජ්‍ය කෝන්වැවේ සිරිරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ ධර්ම දානමය පින් අනුමෝදන් වී උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම වසර 5කට පෙර මිය පරලොව ගිය සුමනසිරි ආදරණීය ස්වාමි පුරුෂයාට මේ ධර්ම දානමය පින් අනුමෝදන් වී උතුම් නිවනින් සැනසෙත්වා. නිර්මල බුද්ධ වචනේ අපහට දේශනා කරන අපගේ ආචාර්ය පාදෝත්තම කල්යාණ මිත්‍ර පූජනීය ආලව්‍ය අනුමෝදසි ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයේ ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා අනුමෝදන් කරනවා. ඉතින් මේ රැස් කරගත් සියලු පින් පළමුවෙන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මීට වසර 3කට පෙර මිය පරලයන්ට යෙදුන මාස්පත ශ්‍රී ගංගාරාම විහාරස්ථාන විහාරාධිපති අතිපූජ්‍ය කෝණවේ සිරිරතන මහා ස්වාමින් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. මීට වසර 5කට පෙර මිය පරලොව ගිය සුමනසිරි ආදරණීය ස්වාමි පුරුෂයාටත්
පරලෝ ජීවිත සුඛී සූපත් භාවයටපත් වෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේව උත්තමයන් වහන්සේට, උපාධ්‍යාය උත්තමයන් වහන්සේට, ලෝක ශාසනය සුරකින්න මහ යතිවරුන්ට දහමින් සැනසෙන්නටම හේතු වාසනා වේවා. ඒ වගේම අපගේ 40 රතනසාර ස්වාමින් වහන්සේ වගේම මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන මහා සංඝරත්නයටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් දහමින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.